අපි තෙවරක් නමස්කාරය කියමින් ශාස්තෘවරයණන් වහන්සේට නමස්කාර කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාධු සාධු සාධු. බුද්ධිමත් කාරුණික පින්වත්නි, අපි වෙනද වගේම අද දවස තුලදී විහාරස්ථානයේ මගින් පවත්වන්නට යෙදෙන ධර්ම සාකච්ඡාවටයි මේ ඇත්තන් හැමදෙනාම සම්බන්ධ වෙලා සිටින්නේ. ඉතින් අපි වෙනදා මේක මූලික ආරම්භක අවස්ථාව තුලදී සිද්ධ කරන්නට යෙදුනේ සෙනසුරාදා දවස තුලදී. නමුත් ඒක අපි ඉරිදා භාවනා වැඩසටහන කරන නිසාවෙන් නැවතත් අපි වැඩසටහන බදාදා දිනයට සුපුරුදු දිනයට යොදා ගන්නට යෙදුණා. ඉතින් අද විශේෂයෙන්ම සාකච්ඡාවට ලක් කරන මාතෘකාව බවට පත් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ සර්වඥයන් වහන්සේ අනුශාසනා කරන්නට යෙදුණු ආනෙන්ජ සප්පාය කියන සූත්‍රය. නමුත් ආනෙන්ජ සප්පාය සූත්‍රයට හා සැබදිව තවත් බොහෝ සූත්‍ර කාරණාවන් අලලාගෙන නැත්නම් සම්බන්ධ කරගෙන මේ සාකච්ඡාව දිගට පවත්වාගෙන යන්නටයි අපේ බලාපොරොත්තුව බවට පත් වෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම ධර්ම සාකච්ඡාව ආරම්භය තුලදීම ඔබට සිහිපත් කරන්නට කැමතියි, හැමෝම තමන්ගේ හඬ ඇහෙනවා කියලා හිතනව නම් තමන්ට තමන්ගේ පැත්තෙන් ඒ මියුට් කර ගැනීම සිද්ධ කරගන්න. මොකද ඒක තමන්ගේ පෞද්ගලිකත්වයට සහ හැම දෙයකටම යහපත පිණිස හේතු වෙන නිසා. ඊළඟ කාරණය තමයි කාට හරි ගැටලුවක් තියෙනම් ඒ ගැටලු මාහට දන්වන වෙලාවට අන්මියුට් කරගෙන ගැටලු අහන්නට ඉඩකඩ පවතිනවා. ඒ වගේම ඊළඟ කාරණය තමන්ට පෞද්ගලිකව ලියලෙවන්නට නැත්නම් ගැටලුවක් තිබෙනවා නම් ලියලෙවන්නට ඉඩ ප්‍රස්තාව තිබෙනවා. මට මැසේජ් එවන එකට එවුරුවන් කියලා දාන්නේ නැතුව ප්‍රයිවට්ලි කියලා යොදලා තමන් එව්වහම ඒක මට විතරයි පේන්නේ. හැමෝටම පේන්න ප්‍රශ්නයක් එවන්න ඕන නම් එවුරුවන් කියන එක දාලා එව්වට ගැටලුවක් නැහැ. ඉතින් තමන්ට ඇති වෙන ප්‍රශ්න අහන්න බැරි නම් මේ විදිහට සටහන් කරලා එවීමේ හැකියාව පවතිනවා. ඊට අමතරව යම් කිසි විදියකින් ගැටලු පවතිනවා නම් ඒ පවතින ගැටලු අපේ ඊමේල් ලිපිනයට ලබන සතිය තුලදී සාකච්ඡා කරන්නට එවන්නට හැකියාවක් පවතිනවා. ඉතින් මේ කියන කාරණා සිහිය තබාගෙන අපි මේ කටයුතු ආරම්භ කරමු. භාග්‍යවතුන් වහන්සේ අපිට ආනෙන්ජ සප්පාය සූත්‍රයේ මා ඔබට ඒක දැන් මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරාම ඔබට බලන්නට පුළුවන්කම ලැබෙවි. මා මුලින්ම ප්‍රශ්නයක් අහන්නම්. මේ හැමෝගෙම බලන්න මට ඒකට උත්තරයක් කොයිතරම් දුරට ලැබෙයිද කියන එක අපි බලමු. මා අහුවොත් මේ කාමය කියලා කියන්නේ කුමක්ද කියන එක සම්බන්ධයෙන් ඔබට ලියා එවන්නට පුළුවන්කම පවතිනවා. කාමය කියන එක කුමක්ද කියන එක සම්බන්ධයෙන් විමසීමක් කරොත් එම ඒකට දෙන්නට පුළුවන් නිශ්චිත උත්තරයක් තිබෙනවද ඔබ සතුව? දන්න අයට ලියලා එවන්න පුළුවන්.
මම ඔබට ස්ක්‍රීන් එක ෂෙයා කරනකම් ඒකට ස්වාමීන් වහන්සේ අර මොකද ස්වාමීන් වහන්සේ උත්තර දේශනාව කිව්වේ මට පොඩ්ඩක් ලියා ගන්න නම පොඩ්ඩක් ආයි කියනවද? ආනෙන්ජ සප්පාය. ආනන්ජ සප්පාය. ආනෙන්ජ මම දැන් ඒක ෂෙයා කරනවා. එතකොට ඔබට ඒක බලන්න. ආනෙන්ජ සප්පාය. පොඩි තාක්ෂණික ගැටලුවක් තියෙනවා. ඒක නිසා මම කතා කරද්දී ඇහෙනවා ස්වාමීන් වහන්සේ? ඇහෙනවා. මට ඇහෙනවා. කාමයේ කියලා මම කියන්නේ කැමැත්ත, ආශාව, තෘෂ්ණාව කියන. ඔව් ඒක බොහොම සාර්ථක පිළිතුරක්. මෙන්න මේක සූත්‍රය. ඔබට බලා ගන්නට පුළුවන්. ඕකේ මේ සූත්‍රයේ වචන ඒකලක සූත්‍ර නාමය ඔබට පැහැදිලි කරනවා නම් ඒකලක සූත්‍ර නාමයේ අර්ථය පැහැදිලි කරනවා නම් ඒක ආනෙන්ජ කියලා කියන්නේ මේ නොසැලෙන කම කියන ගතිය. නොසෙල් වෙන ස්ථාවර භාවය කියන එක. සප්පාය කියලා කියනවා සැපයට. එතකොට නොසෙල් වෙන සැපයක් යම් කිසි කෙනෙක් ඇති කර ගන්නවා නම් අන්නේ නොසෙල් වෙන සැපේ සුවතාවය උදා කරගන්නට හේතු වෙන කාරණා තමයි බුදුහාඳුරු මේකදී සාකච්ඡාවට ලක් කරන්නට දෙන්නේ. එතෙන්දී මේ සූත්‍රය කුරුරට කියන ප්‍රදේශය තුරදී කම්මස්ස ධම්ම නම් මේ කුරුරට වැසියන්ගේ නියම් ගමේ කියලා නෙමෙයි සඳහන් වෙන්නේ. ඉතින් මේ කියන ස්ථාන තමයි බුදුහාඳුරු මේ අනුශාසනාව සිද්ධ කරන්නට යෙදුනේ. ඒදී උන්වහන්සේ පෙන්වලා දෙනවා මානෙනි වස්තුකාම ක්ලේශකාමයෝ ඇතිව නැතිවන හේයින් අනිත්‍ය යන සාරයක් නැති හේයින් හිස්ය. දැන් මෙතන ඒකයි මම ඇහුවේ කාමය කියලා කියන්නේ මොකද්ද කියන එක මුලින්ම ඔබෙන් මට දැනගන්නට ඇහුවේ. එතකොට යම් කිසි විදියකින් අපි මේ වස්තුකාම ක්ලේශකාම කියන එක හඳුනා ගන්නට කලින් කාමය කියන එක මොකක්ද කියන එක හඳුනා ගන්නට ඕනනේ. අපිට බොහොම හොඳ පිළිතුරක් ලැබුණා මූලික අවස්ථාව තුළදීම. ඒදී සඳහන් කරන්නට යෙදුනේ කාමය කියලා කියන්නේ කැමැත්ත, ආශාව කියන අදහස. ඇත්තටම ලෝකේ කාමයේ තියෙන්නේ කොහෙද කියලා අහුවොත් මම ප්‍රශ්නයක් අහුවොත් ඒකට උත්තරයක් දෙන්න කාට හරි පුළුවන්ද? කාමයේ පවතින්නේ කොහෙද කියලා අහුවොත් සිතේ. ඔව්. තව වෙන උත්තර? ඔව්. ඒ කියන්නේ ඇත්තටම කාමය අපි හිතන්නේ බොහෝ වෙලාවට කාමය පවතින්නේ බාහිර ලෝකයේ තුල කියලා. හැබැයි ඇත්තටම කාමය පවතින්නේ බාහිර ලෝකයේ තුල නොවන බව තමයි බුද්ධ අනුශාසනාව බවට පත් වෙන්නේ. ඉතින් ඒක අපිට බොහෝ සූත්‍ර ගණනාවක් තුලදී එය පැහැදිලි කරගන්නට පුළුවන්කම පවතිනවා. ඉතින් උන්වහන්සේ අපිට පෙන්වලා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වලා දෙන්නේ සාරවත්ඥන් වහන්සේගේ අනුශාසනාව බවට පත් වෙන්නේ කාමය ඇත්තටම මානව සිත තුලයි පවතින්නේ. කාමයේ මානව සිත තුලයි පවතින්නේ. කාමය එතකොට ඔන්න බලන්නකෝ දැන් අපි මම මේකේ හදාගත්ත විදිහට කාමයේ යනු කුමක්ද? එහි සරල අර්ථය කැමැත්ත කියන අදහස. එතකොට කාමය කියන එක
කොටස් දෙකයි වස්තුකාම සහ ක්ලේශකාම කියලා. එතකොට වස්තුකාම කුමක්ද ක්ලේශකාම කුමක්ද කියන එක අපි සාකච්ඡාවට ලක් කරනවා. මේ අංගුත්තර නිකායේ නිබ්බේධික කියන සූත්‍රය තුලදී බුදුහාමුදුරු පෙන්වලා දෙනවා නතේ කාමායාති චිත්‍රානි ලෝකේ සංකප්පරාගා පුරිස කාමා කියලා. ඊට උන්වහන්සේ මේ අනුශාසනා කරන්නේ මේ නතේ කාමායාති චිත්‍රානි ලෝකේ ඒකල කිව්වේ ලෝකේ නෙමෙයි කාමේ තියෙන්නේ සංකප්පරාගා පුරුෂස්ස කාම මේ සංකල්පයි රාගයේ කාමයේ බවට පත් වෙන්නේ. එතකොට යම්කිසි කෙනෙක්ගේ හිත තුල ඇතිවෙන සංකල්පයි කාමයේ රාගයේ බවට පත් වෙන්නේ නැතුව බාහිර පරිසරය තුල නෙමෙයි කාමයේ පවතින්නේ කියන එක. එතකොට තව ඒකෙම තව දිගුවක් විදියට උන්වහන්සේ පෙන්වලා දෙනවා නතේ බික්කවේ කාම ආර්යස්ස විනය කාම ගුණ. එතකොට මේ කාමයේ භික්ෂූණී ආර්ය විනය තුලදී කාම ගුණය එකක් කාමයේ කියන එකක් කියන එකයි පෙන්වලා දෙන්නේ. දැන් කාගෙන් හරි ඇහුවොත් එම කාම ගුණ කියන්නේ කුමක්ද? කාමයේ කියලා කියන්නේ කුමක්ද කියලා ඇහුවොත් දැන් කාමයේ කියන එකට උත්තරයක් ලැබුණා අපිට. හැබැයි කාම ගුණ කියන්නේ මොකක්ද? කාට හරි දෙන්න උත්තරයක් තියෙනවද? ස්වභාවය ඒක ඇහුනේ නෑ. ටිකක් මේ ඇහෙන්න කියන්නේ කාමයේ ස්වභාවය කාමයේ ස්වභාවය ඇලීම පිවිස පවත්නා වූ දැන් අර කියපු කතාවනේ යම් කිසි කෙනෙක්ගේ මන වඩනවා නම් ප්‍රිය ස්වභාවයක් ඇති කරනවා නම් ඇලීම් ස්වභාවයක් ඇති කරනවා නම් අන්නේ ඒ ස්වභාවය තමයි කාමය කියලා කියන්නේ. ඒක ඇතුලේ කාර්ය විදියට ගොඩනැගෙන දේවල්. එතකොට බාහිර පරිසරය තුල තියෙන්නේ සේරම කාම ගුණයි. එතකොට බාහිර පරිසරයේ නෙමෙයි වරද තියෙන්නේ මේ මිනිස්යාගේ අභ්‍යන්තරය තුල. අපි නිරතුරුවම වස්තුකාම නිසා වස්තු මේ කාම ගුණ නිසා නැත්නම් වස්තුකාම කියලා කියන්නේ අතරම කාම ගුණ මේ කාම ගුණ නිසා අපි හැම වෙලාවකදීම අභ්‍යන්තරය තුල කාමුක අදහස් සංකල්ප ගොඩනගා ගන්නවා. එතනයි තියෙන වැරද්ද. ඒකට ප්‍රධාන හේතුව දෘෂ්ටියේ වරදක්. නැතුව ලෝකයේ වරදක් නෙමෙයි. ඇයි දෘෂ්ටියේ වරදක් කියලා කියන්නේ හේතුව අපි හිතමු කාට හරි ඒකට මට උත්තරයක් දෙන්න පුළුවන්ද? ස්වාමීන් වහන්සේ ඔව් මට තේරෙන විදිහට නම් දැන් රූපයක් ගත්තාම අපි ඒකට දෘෂ්ටි ඇලිලා බැලුවොත් තමයි ඒකෙන් අපිට ප්‍රියමනාව වඩන්නේ. දැන් එකම රූපයක් එක පුද්ගලයෙකුට ප්‍රිය වඩන්න පුළුවන් තව කෙනෙක් ඒකට අකමැති වෙන්න පුළුවන්. ඒ තමගේ අතරම ඒක සාර්ථක උත්තරයක්. ඊළඟට අපි ඒක මේ විදිහට හිතුවොත් එම දැන් කෙනෙක්ට ලෝකේ ඉස්සෙල්ලම දෙයක් දැක්කහම ඒ දේ සම්බන්ධයෙන් ඉස්සෙල්ලම ඇති වෙන්නේ මොකක්ද? තෘෂ්ණාවද නැත්නම් ඉස්සෙල්ලම ඇති වෙන දේ මොකක්ද? හරි කැමති මේ කට්ටිය උත්තර ලියලා එවනවා නම් මේ එතකොට තමයි සාකච්ඡා ස්වභාවයට යන්නේ. ලෝකේ ඉස්සෙල්ලම දෙයක් කවුරු හරි දැක්කොත් අපි හිතමු පළවෙනි වතාවට කවදාවත් ඒ දේ දැකලා නැහැ. ඒ දැකපු දේ සම්බන්ධයෙන් දකින දේ සම්බන්ධයෙන් ඉස්සෙල්ලම ඇති වෙන සංකල්පය මොකක්ද? තෘෂ්ණාව. තෘෂ්ණාවට කලින් මම අහන්නේ තෘෂ්ණාව ඇති වෙන්නේ දෙවෙනි පියවරක් විදියට. ආසාව. ඈ? ආසාව.
ඔව් තෘෂ්ණාවටමනේ අපි ආශාව කියලා කියන්නේ. එතකොට මේ ආශාව තෘෂ්ණාව ඇති වෙන්නට කලින් හැමෝම හිතනවා ඇතම ලෝකයේ මේවා පවතින්නේ උත්තරේ වල තියෙන අපි බලමු. කුතුහලය ඉස්සෙල්ලම ඇති වෙන්නේ see colors only ස්පර්ශ අනිත් එක පංචස්කන්ධයේ පිනවීමේ කැමැත්ත ඔව් මෙන්න ඇත්තටම ඉස්සෙල්ල ඇති වෙන්නේ ඉස්සෙල්ලම පුද්ගලයෙක්ගේ සිත තුළ ගොඩනැගෙන්නේ ඒ දේ සම්බන්ධයෙන් ඒ කියන්නේ අපි කෙනෙකුට කියන්න පුළුවන් ප්‍රාථමික අවස්ථාව මේ මොකද උත්තර දැන් ලැබෙනවා අපිට. ඒ කියන්නේ කෙනෙක්ගේ සිත තුළ ඉස්සෙල්ලම ගොඩනැගෙන්නේ කැමැත්ත. ඒකෙන් ඇති වෙන සතුටක් ඇති වෙන්න ඕන. අන්න කම්පණිය. දැන් අපි මෙතෙක් දවස් සාකච්ඡා කරපු දේ හොඳට වැටෙන්න පටන් ගන්න ඕන දැන්. ඒ කිව්වේ කෙනෙක්ගේ සිත තුළ අපි මේ බාහිර ආයතන නිසා තමයි චංචල කම්පන ගතිය ඇති වෙන්නේ. එතකොට ඉස්සෙල්ලම චංචල කම්පන ගතිය ඇති වෙන්නේ දැන් අපි කලින් ඔය චප්පානක සූත්‍රයේ තුලදී මේ පැහැදිලි කරනකොට පෙන්වලා දුන්නනේ. සත්‍යෝ 6 දෙනෙක් සම්බන්ධයෙන් උදාහරණ කියලා. එතකොට යම් කිසි විදියකින් මේ සිත අභ්‍යන්තරයේ තුල තියෙන මේ සිතත් එක්ක බාහිර දේවල් බැඳියාව ඇති වෙන්නේ අපි දන්නවා ඒක මේ ඇස තියෙනවා ඇසට ගොදුරු වෙන බාහිර රූපයක් තියෙනවා කනට කන තියෙනවා කනට ගොදුරු වෙන ශබ්දයක් තියෙන පුළුවන්. එතකොට මේ රූපේ හෝ ශබ්දේ හෝ ගන්ධේ හෝ රසේ හෝ ස්පර්ශය නිසා ඉස්සෙල්ලම ඇති වෙන්නේ යම් කිසි විදියකින් කම්පන ස්වභාවයක් ඇති වෙන්නේ. කම්පන ස්වභාවය කැමැත්තක් බවට පත්වීම ඒ කියලකුවේ ඒ ඉස්සෙල්ලම වෙන්නේ ආශාව රාගයට කලින් නැත්තම් මේ තෘෂ්ණාවට කලින් අපි පොඩි කැමැත්තක් ඇති වෙනවා. ඒ කැමැත්ත ඒකේ කම්පණය වෙලා ඒකෙන් සතුටක් ලැබෙනවා නම් අන්න ඊට පස්සේ තමයි අපි ඒක දිගට ආශාව නැත්තම් ඒකට තව තවත් මන වඩන්නට නැත්තම් ප්‍රිය ස්වභාවයේ තව තවත් ඇති කරගන්නට අන්න ඊළඟ කාම සංකල්ප ගොඩනගන. ඒව සේරම සංඥා. එතකොට කාම සංකල්ප ගොඩනගන්න එක පුද්ගල මනසක තියෙන ඉස්සෙල්ලම දේ නෙමෙයි. ඉස්සෙල්ලම දේ ඇති වෙන්නේ ඒකට තිබෙන කැමැත්ත ඇති වෙනවා. කැමැත්ත ඇති වුණාට පස්සේ බාහිර ඒ තුල තිබෙන මේ කාම ගුණයන් නිසා පුද්ගල මනස තුල ඒකට කැමැත්තක් ඇති වෙනවා. යම් දේවල් වලට අපිට එක සැරේම සමහර දේවල් වලට කැමැත්ත ඇති වෙන්නේ නැහැ. දැන් අපි හිතමු එක එක කාලවලට අනුව අපිට යම් යම් දේවල් වලට කැමැත්ත ඇති වෙනවා. එක එක වයස් මට්ටම් වලට අනුව යම් යම් දේවල් කැමැත්ත ඇති වෙනවා. ඊළඟට එක එක පාරිසරික ස්වභාවයන් අනුව අපිට යම් යම් දේවල් වලට කැමැත්ත ඇති වෙනවා. ඊළඟට යම් අයගේ බලපෑම් මත යම් යම් දේවල් වලට කැමැත්ත ඇති වෙනවා. ඒ මා මේ කියන දෙයට කොටෙක් දුරට ඔබ එකඟද නැද්ද කියලා දන්නේ නැහැ. නමුත් අපි ඒක සාකච්ඡාවට විමසීමට ලක් කරගත්තම අපන්නේ නැහැ. නමුත් අපි ඒක සාකච්ඡාවට විමසීමට ලක් කරගත්තම අපිට තේරෙයි. දැන් උදාහරණයක් බුදුහාමුදුරුවෝ අපිට පෙන්වලා දෙන්නේ චිත්ත සූත්‍රයේ තුලදී පබස්සර මිදම් වික්කවේ චිත්තං කියලානේ. ඒ කියලකුවේ සිත මූලික අවස්ථාව තුලදී ප්‍රභාස්වරයි. කිසිදු මේ චංචල කම්පන ගතියක් නැහැ. මේ උත්පත්ති ලැබපු දරුවෙක්ගේ ඒ දරුවට ඉස්සෙල්ලම කැමැත්ත ඇති වෙනවා. දැන් මේ මනෝවිද්‍යාව තුලදී අපි කතා කරොත් එම ඥාන ගතිත් එක්ක එකක් එන දෙයක් ඊළඟට ඒ
ඒක රසය දැනුණට පස්සේ ඊළඟට ඒක තමන්ට මේ ප්‍රිය වැඩීමක් වෙන්න පටන් ගන්නවා. ඒක ඊළඟට තෘෂ්ණාවක් දක්වා පෙරලෙනවා. එතකොට මූලික අවස්ථාව කැමැත්තක් ඇති වෙනවා. ඊළඟට අපි සංකල්පයක් නැහැ. දැන් කෝපි බොන්නේ නැහැ. අපි කෝපි බොන කෙනෙක් එක්ක ඉන්නවා. සීතල ප්‍රදේශයකට ගියා කියලා කියමුලුදී. එතකොට එයාට ඒ පාරිසරික ස්වභාවයත් එක්ක කෝපි එක ගමනක් බීලා එයාට අනිත් අයත් බොන නිසා තව ගමන් දෙක තුනක් බිව්වට පස්සේ එයා මොකද්ද වෙන්නේ? ඒකට කැමැත්ත ඇති වෙනවා. කැමැත්ත ඇති වුණාට පස්සේ කෝපි බෝතලේ වෙන කෙනෙකුට දෙන්න හිතෙන ස්වභාවය මොකක්ද වෙන්නේ? උත්තරයක් දෙන්න පුළුවන් දෙයකට. කියන්නේ කැමැත්ත ඇති වුණාට පස්සේ තමයි දීම කරගන්න දරුවෝ යන්නේ. කැමැත්ත නැත්තම් අපිට ඒ දෙයට කැමැත්තක් නැත්තම් දෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට අපිට කැමති නෑනේ. හැබැයි ඒ විශේෂ දෙයක් නෑ. ඒකට අකමැත්ත නෙමෙයි කැමැත්තක් නෑ. එතකොට කැමැත්ත ඇති වුණාට පස්සේ තමයි තෘෂ්ණාව හටගන්නේ. අල්ල ගැනීම ඇති වෙන්නේ. ඒක උපාදානිය දක්වා පෙරලා ගන්නවා. දැඩිව ග්‍රහණය කරගන්න පටන් ගන්නවා. එතකොට ලෝකේ සියලු මිනිස්සු විවිධ දේවල් අර කිව්වා වගේ එක්කෙනෙකුට එක දෙයක් තව කෙනෙකුට තව දෙයක් කැමැත්ත වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ කැමැත්ත වෙනස් වීම සිද්ධ වෙන්නේ එක එක කාල මේ දේ හොඳට මතක තියාගන්න ගන්න ආහාර ඊළඟට ජීවත් වෙන පරිසරය ඇසුරු කරන පුද්ගලයන් මේ සියලු දේවල් එක තමයි මේ කැමැත්ත වෙනස් වෙන්නේ. එතකොට ඉස්සෙල්ලම අපි මේ කාම ගුණයන් සම්බන්ධයෙන් ඇති කරගන්න කැමැත්ත. අන්නේ ඇති කරගන්න කැමැත්ත සංකල්පයක්. ඒ කැමැත්ත ඇති වුණු ගමන් එහි තිබෙන යථාර්ථවාදී ස්වභාවය අපි දකින්න පටන් ගන්නේ නැහැ. එහි තිබෙන ඇත්ත తත්වය අපි සොයන්න පිළිගන්නේ නැහැ. මොකද දැන් කැමැත්තක් ඇති වෙලා. ඒක ගැන අපිට ඒක තිබුණොත් අපිට සර්වයිව් වෙන්න පුළුවන්. අපිට පවතින්න පුළුවන්. අපේ පැවැත්ම දිකට හදාගන්න පුළුවන්. ඒ දේ තිබුණොත් කියන සංකල්පය ඇති වෙනවා. එතකොට ඒ මත වෙන්නේ තමන් ආත්මය මේ තමන්ගේ කම පවත්ව ගන්න තමන්ගේ දේ දිගට පවත්ව ගන්න මේ මම පවත්ව ගන්න තමන්ගේ දේ දිගට පවත්ව ගන්න මේ මම පවත්ව ගන්න මම විනාශ නොවී දිගට රැගෙන යන්නට උවමනා කරන දේවල් ටික තියාගන්න උත්සාහ කරගන්න. මෙන්න මේ ස්වභාවය නිසා අපි හැම වෙලාවකදීම ඒ තමන්ට උවමනා කරන කැමැත්ත ඇතුණු දේවල් කෙරෙහි දැඩි ආශාව ඇති කරගන්නවා. ඕක තමයි අපි රාගයක් විදිහට දැඩි ඇලීමක් විදිහට නැත්තම් ඒක තෘෂ්ණාවටත් එහා ගිහිල්ලා උපාදානයක් විදිහට පවත්වගෙන ලෝකයේ තුලදී අපි පීඩාවටපත් වෙන්නේ. කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කැමැත්ත කිව්වොත් ඒක වේදනාවක්ද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක තමයි. ඒක හරි. ඒ වේදනාව ඇසට රූපයක් දැක්කම මේ චක්කු විඥානේ ඇස තියෙනවා රූපය බාහිරව තියෙනවා. එතකොට චක්කු විඥානේ මගින් මේ ඇසයි රූපයයි අතර කෝඩිනේට් එක කරනවා මනසට දැනීම අරගෙන යනවා. විඥානය කියලා කියන්නේ දැනීමනේ. එතකොට මනසට ඒක අභ්‍යන්තරයට අරගෙන ගියාට පස්සේ චක්කුංච පටිච්ච රූපේච චක්කු විඥානං චක්කුංච පටිච්ච රූපේච චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ ඊළඟට මේක රූපේ ස්පර්ශ කරන්න පටන් ගන්න පස්සපච්චය වේදනා. එතකොට ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා. ඔව්. වේදනාව මොකක්ද? ප්‍රිය වේදනාවක්ද දුක්ඛිත වේදනාවක්ද නැත්නම් උපේක්ෂාසගත වේදනාවක්ද? එතකොට වේදනාව යයි නම් ඒක කැමැත්ත වැඩිනවා නම් ඒක අපිට සුවයි නම් අන්න දැන් මේ වෙලාව වෙනකොට දැන් මේ චංචන කම්පනනේ වෙන්නේ. එතකොට කැමැත්ත වැඩිනවා නම් ඒක තව තවත් අපි මොකද්ද කරන්නේ? සංස්කාර ගොඩ නගනවා. අපි
දිගට ඒ සිතිවිල්ල අභිසංස්කරණය කරන මේක මට හොඳයි මේක මගේ මට මේක මේ ප්‍රියයි මට මේක මේ සතුට ගෙන දෙනවා මේ ආදී වශයෙන් අපි සිතිවිලි ගොඩනගනවා මේ සියල්ලක්ම කාම සංඥා. එතකොට වස්තුකාම නැත්නම් මේ සේරම ක්ලේශකාම වලට යන්නේ මේ සංඥා ඊළඟට මනස අභ්‍යන්තරය තුලදී තැන්පත් කරලා තියාගත්තාම වෙන්නේ අර රූපේ දකිද්දිම ඊළඟට ඒකට දකින්න ඕනෙත් නෑ ඇතුලේ තෘෂ්ණාව පැවැත්ම තියාගෙන තියෙනවා. ලෝකේ අපි යම් කිසි දෙයක් මීට කලින් දැකලා නැත්තම් ඒක ගැන අපිට සංඥාවක් නෑනේ. අපිට ඒක ගැන කිසිදු සංකල්පයක් නෑ. හැබැයි අපි ඒ දේ පළවෙනි වතාවටම දකිනවා. දැක්කට පස්සේ ඒකට කැමැත්තක් ඇති වෙනවා. කැමැත්ත ඇති වුණාට පස්සේ ඒක Tamanට අර කියන සුඛ වේදනාවක් ගෙන දීපු නිසා සංඥා අපි ඇතුලේ අභ්‍යන්තරය තුල අභිසංස්කරණය කරලා කාම සංඥා ගොඩනගලා තැම්පත් කරලා තියපු නිසා අපි ඒ තුල වෙන්නේ හැම වෙලාවකදීම තෘෂ්ණාවෙන් ඒක තව තව අපි සන්තක කරගන්නට මගේ කරගන්නට උත්සාහ කරනවා. ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. කැමැත්ත කියලා කියන්නේ වේදනාව. තමයි මේක දාන්න පොඩ්ඩක් මට සිත. මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මොනවා හරි ප්‍රශ්න තියෙනවද? ඔව්. දැන් ඒක පාරේ යනකොට බාල් දෙකක් හම්බෙලා අපිට අකමැත්ත හිතුනත් ඉතින් ඒකට කැමැත්ත නැති වුණාම එතන නැති වෙන්නත් තේෂය. ඔව් එතකොට කාමයේ නෙමෙයිනේ හටගන්නේ. එතකොට හටගන්නේ මේ ද්වේෂය. ද්වේෂය විදියටද? ඔව් ද්වේෂයේ විදියටනේ එන්නේ. එතකොට කාමයේ කියලා කියන්නේ කැමැති කියන්නේ ලෝභය එකක් ද්වේෂය එකක් ඊළඟට මෝහය. එතකොට ද්වේෂය ඇත්තටම ඊළඟට ඔතන ද්වේෂයේ ඉන්න හේතුවත් එක හේතු ළඟට මෝහය. එතකොට ද්වේෂය ඇත්තටම ඊළඟට ඔතන ද්වේෂයේ ඉන්න හේතුවත් එක හේතුට අපි හිතමු මම හිතන්නේ මම මේ උදාහරණය මේ කලිනුත් ඔයත්ොන්ට පැහැදිලි කරලා දීලා ඇති අපි ඔව් බල්ලම ගනිමු ඒ උදාහරණය නැතුව අපි බල්ල ගනිමු මේ බල්ලෙක් ඇවිල්ලා අපිට වෙන්නේ මට මගේ සිතිවිලි එක්ක සතුට උපදවන දෙයක් සිද්ධ වෙන නිසා ඒ හුරතලා මදුරුවෙක් ඉස්සෙල්ලාම අපේ ඇඟේ වහලා දැන් මදුරුවෙක් දෂ්ට කරලා කනකොට තමන්ට දැන් බාධාවක් නේ ඒ නිසා කායිකව වේදනාවක් ඇති වෙනකොට මේ කියන්නේ රිදුමක් මේ එතකොට රිදුමක් ඇති වෙනකොට අපිට සුවපත්ව ඉන්න තිබුණ එකට බාධා කරපු නිසා අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා ඒ කියලා කියන්නේ අපිට ද්වේෂයක් ඇති වෙනවා. හැබැයි දැන් මේ මధుරවම තවත් අපි ලේවුරා බීලා වැඩි වෙලා ඒ කිව්වේ මේ රතු පාටට හොඳට ලේවුරා බීලා වැඩි වෙලා මේ වැඩි නිසා. ඒකට මට හානි කරපු ප්‍රමාණය වැඩි නිසා තමන්ට ඇති වෙන ද්වේෂ සහගත භාවය වැඩි වෙනවා. ඇයි? ඒ මට හානි කරපු නිසා. ඒකට මට යම් කිසි ඊළඟට පුළුවන් දැන් මෙතෙන්දී ඇතරම අද මේ සූත්‍ර දේශනාව තෝරගන්න ප්‍රධානම හේතුව බවට පත් උනේ
මේ ලෝකයේ තුලදී අපි ආනන්ද සප්පාය කියන සූත්‍රය ගැන මම මේ සඳහන් කරන්නේ කාම ගුණ සූත්‍රය සම්බන්ධයෙන් නෙමෙයි. එතකොට ආනන්ද සප්පාය සූත්‍රය තුලදී පැහැදිලි කරන්නේ ඒක පැහැදිලි කරගන්න තමයි අපි මේ සූත්‍ර ධර්ම තව කීපයකට ගිහිල්ලා මේ කටයුතු සාකච්ඡාවට ලක් කරගන්නේ. එතකොට යම් කෙනෙක් වස්තුකාම ක්ලේශකාම ඇතිව නැතිවන ස්වභාවය සාර නැති ස්වභාවය දැකගෙන වැඩ කටයුතු කරන නිසා තමයි ලෝකයේවි සියලු ගැටලු ඇති වෙලා තියෙන්නේ. ඇත්තටම යම් කෙනෙක් මේ වස්තුකාම බාහිර කාම ගුණ නැත්නම් බාහිරව පවතින බාහිර ආයතන නැත්නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ ස්වභාවයන් නිසා ඒක අපි ඇතුළට බලපෑම් කරනවා. මේ නිසා අපි ලෝකෙ මේ තරගකාරී ස්වභාවයකට නැත්තම් ගැටුම්කාරී ස්වභාවයකට නැත්තම් එකිනෙක පරයමින් වැඩ කටයුතු කරන ස්වභාවයකට පත් වෙලා තිබෙනවා කියන මේ යථාර්ථය අවබෝධ කරගන්න තමන්ගේ ප්‍රීතිමත් භාවයේ තියාගන්නට උවමනා කරන දේවල් ගොඩනගා ගන්නවා. අනිත් සියල්ලම එක ගැටෙනවා. අනිත් තමන්ගේ සුවපත් භාවයට බලපෑම් කරන තමන්ගේ බෑම් කරන අනිත් සියල්ල කෙරෙහි අපි ද්වේෂය ඇති කරගන්නවා. එතකොට මෙන්න මේ කියන තත්වයෙන් පරිබාහිරව මම හිතන්නේ ඔයත් එක්ක මම සාකච්ඡා කරා ඔයත් මතකද දන්නේ හලිද්ද වසන කියලා සූත්‍රයක් සම්බන්ධයි. ඒ හලිද්ද වසන කියන සූත්‍රය තුළදී බුදුහාමුදුරුවෝ ඇත්තටම පෙන්වලා දෙන කාරණා එක සාරඥයන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම මෛත්‍රී ශ්‍රේෂ්ඨතම දයාව අනුකම්පාව මේ මෛත්‍රී සාගත භාවය තියාගන්න පුළුවන් මනසක් ඇති කරගන්න පුළුවන්කම ඇති වෙන්නේ කොතෙන්ද කියන එක. ඒක අපි මීට කලින් දවසක ධර්ම සාකච්ඡාවක් තුළ සාකච්ඡා කරා. මම හිතන්නේ ඒක මතක ඇති කියලා මම හිතනවා. එතකොට මේ ආනන්ද සප්පාය සූත්‍රය තුලදී පෙන්වලා දෙන්නේ මෙලව ඇත්තා වූ යම් මනුෂ්‍ය කාම ගුණය වේද පරලොව ඇත්තා වූ යම් දිව්‍ය කාම ගුණය වේද මෙලව ඇත්තා වූ යම් මනුෂ්‍ය කාම සංඥාව වේද පරලොව ඇත්තා වූ යම් දිව්‍ය කාම සංඥාව වේද මේ දෙකොටස මායයට යටත් වේ. මේ මායාගේ ස්ථානයේ වේ. මායා දමන කෑම වේ. මායාගේ කටු වේ. මේ කාමයන් අරබේද අන්නර අපි කතා කරපු දේ අන්‍යයන්ට වැඩියෙන් අපි කරන්න යන්න ඕන කියලා කියන්නේ සාරම්භ ගතිය. එතකොට සාරම්භයේද යන අකුසලියෝ පවතිත්. ඒ අකුසලියෝ මේ ශාසනයේ හික්මෙන්නා වූ ආර්ය ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හටගනී. සාගත භාවයන් ගොඩනැගෙන යම් කිසි කෙනෙක්ගේ සිත තුළ සුවපත්කම අහිමි වෙන්නේ ශ්‍රේෂ්ඨත්වය අහිමි වෙන්නේ ආර්යත්වය අහිමි වෙන්න අනාර්යත්වය ළඟා වෙන්න හේතු වෙන දෙයක් තමයි මෙන්න මේ කාම සංඥාව කියන එක. එතකොට කාම සංඥාව තමයි අපි තේරුම් ගත යුත්තේ කාම ගුණයෝ අපිට වෙනස් කරන්න. අපි වෙලාවකද මේ යන්නේ කාම ගුණයන් වෙනස් කරන්න. කාම ගුණයන් වෙනස් කරන්න අපිට හැකියාවක් උදා වෙන්නේ නැහැ. කාම ගුණයන්ගෙන් අපිට ටිකක් වියුක්ත වෙන්න පුළුවන් වෙන් වෙලා ඉන්න පුළුවන්. හැබැයි කාම ගුණයන්ගෙන් වෙන් වුණා කියලා කවදාවත් අපිට අපේ කාම සංඥා වෙනස් කරගන්න ලැබෙන්නේ නැහැ. කාම සංඥාවලට පොහොර සැපේන කාම ගුණයන්ගෙන් ටිකක් වෙන් වෙලා අපේ මනස සාවරව පවත්ව ගන්නට උවමනා කරන කටයුතු සංවිධානය කරගන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ ওই විවේකී ස්ථානයකට යන්න කියලා මේ භාවනාවක් කරනවා නම් මේ ආර්ය ගමන පවත්ව ගන්නවා නම්. හැබැයි එතන ගිහිල්ලා හිටියත් මේ කාම ගුණයන්ගෙන් වෙන් වෙලා හිටිය කියලා කාම සංඥාව දුරු කරන්නට මේ කාම සංකප්ප දුරු කරන්නට
යම් කෙනෙක් කටයුතු කරන්නේ නැත්නම් ඇති තේරුමක් නැහැ. එහෙනම් මේ ලෝකයෙන් අත් මිදෙන්නට තියෙන ප්‍රධානම දේ තමයි මේ ලෝකේ මේ තියෙන චංචල කම්පනකම මේ දුක්ඛිත භාවයෙන් මිදෙන්නට තියෙන ප්‍රධානම ගුණය තමයි කාම සංඥාව තුරන් කරගන්න උවමනා කරන සංකල්ප ගොඩනගා ගැනීම. යම් කෙනෙක්ගේ කාම සංකල්ප තියෙනවා නම් මේ කියන්නේ බුදුහාමුදුරු පෙන්වලා දෙන්නේ මායා දමන කෑම වේ. ඒවා උන්වහන්සේ මේ සඳහන් කරන්නේ දිව්‍ය කාම ගුණයොත් අපි හිතනවනේ ගොඩ වෙලාවට පින්කම් පින්දහම් කළා දිව්‍ය ලෝකේ ගියාම ඒ සීරම හරි කියලා. නමුත් ඒක නෙවෙයි දිව්‍ය කාම සංඥාව වෙද්ද මේ කොටස් දෙකම මනුෂ්‍ය කාම සංඥාව දිව්‍ය කාම සංඥාව මේ දෙකම මායයට යටත් වෙන දේවල් කියලා තමයි බුදුහාඳුර පෙන්නලා දෙන්නේ. ඒව මායя විසින් දාන ලද අපිව රවට්ට ගන්නට දාන ලද කෑම හා සමානයි. අපි මේ රැවටීමට ලක් වෙනවා. ඉතින් ඒ බාහිරේ තිබෙන දෙහි යථාර්ථයේ විද්‍යාත්මක භාවය දෘෂ්ටිගාමීත්වයෙන් තොරව බලන්නට පුළුවන් මනසක් ගොඩ නගා ගන්නට පුළුවන් නම් අන්නේ ඉදී පරිේශණය කරන තැන තමයි අප ගොඩ නගාගෙන කලඹගෙන දැඩිව පීඩාවට පත් කරගන්න තැම්පත් වෙන පටන් ගන්න. පාත්තු ගන්නකොට අර බාහිර අරමුණු ටික විවුර්ත වෙලා ගිහින් අපි තැම්පත් වෙන පටන් ගන්න. එතින්දි කෙනෙක් පළවෙනියට ඇති කරගන්න සමාධි මට්ටම පරිකර්ම මේ සමාධියක් ඇති කරගෙන උපචාර සමාධියක් ඇති කරගෙන ඊළඟට එතනින් අර්පණා සමාධියකට ගිහිල්ලා තමන් ප්‍රථම ධානයකට යෑමට හැකියාව පවතිනවා. එතකොට යම් කෙනෙක් ප්‍රථම ධානයට ගියා කියලා එතන තුලත් තිබෙන්නේ කාම සංඥාම තමයි. කාම සංඥා කියලා කියන්නේ ඇයි හේතුව එතෙන්දී තිබෙන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධානය. එතකොට විතක්ක විචාර ප්‍රීති සුඛ ප්‍රීතිය සැපය එතෙන්දී ධානයට අන්න කැමැත්ත ඇති වෙලානේ අපි ඒකට කැමැත්ත ඇති වෙනවා. ඒක ස්පර්ශ කරපු ගමන් දැන් ධානයක් ලැබුණු නැති කෙනෙක් සමාධියක් ලැබුණු නැති කෙනෙක් එහි ස්වභාවය දන්නේ නැහැ. ඔහේ අතරමං කරපු වගේ ගමන් කරනවා. හැබැයි ඒක ස්පර්ශ වුණු ගමන් ඒකේ තිබෙන සූපත්කම දැකගත්ත ගමන් ඒකට දැඩි කැමැත්තක් ඇති වෙනවා. අන්න භාවනානුයෝගයක් කරන්නට ඕන මෙන්න මේකත් මාර සංකල්පයක් කියලා අපි තේරුම් ගත යුතුයි. ඒ දේ තේරුම් අරගෙන ඒ දේ බැහැර කරන්නට අවශ්‍ය කරන කටයුතු සංවිධානය කළ යුතුයි. මෙතෙන්ට ආවහම අපි ගොඩනගා ගන්න උපේක්ෂා මනස තමයි අර හලිද්දවසන සූත්‍රයේ තුලදී අපි කලින් ධර්ම සාකච්ඡාවකදී පෙන්නලා දුන්න. අන්න එතෙන්දී එතෙන්ට ආවට පස්සේ තමයි ලෝකේටම අපිට තරමක්කෝ කියලා කියන්නේ බහුල වශයෙන් පුද්ගල ભેදයකින් තොරව මෛත්‍රී වඩන්න තරම් මනසක් ඇති වෙනවා. නැත්තම් කෙනෙකුට ඇත්තටම ලෝකේ ශ්‍රේෂ්ඨ මෛත්‍රියක් වඩන්න හැකියාවක් නැහැ. ඒක තමයි ඇත්ත. මෛත්‍රිය වඩන්න පුළුවන්කම ලැබෙන්නේ ඉතින්දි මේක මම මේ අද මේ මෙතෙන්ට මෛත්‍රිය ගේනටත් හේතුව අපිට ඊමේල් පණිවිඩයක් ලැබිලා තිබුණා. මේ ලෝකයේ මේ අපිට හොඳටම මෛත්‍රී වඩන්න පුළුවන් තැන කුමක්ද කියන එක පිළිබඳව සාකච්ඡාවට ලක් කරන්න ඒ සම්බන්ධයෙන් ඉතින් ඇත්තටම මේ දෙත් එතෙන්ට ගලපන්නේ නිසා ලෝකයේ තිබෙන ශ්‍රේෂ්ඨතම මෛත්‍රී බවට පත් වෙන්නේ කෙනෙක් සමාධි මට්ටමකට පත් වුණාට පස්සේ ඇති කරගන්න සුවතාවයත් එක්ක tempatකමත් එක්ක එකඟතාවයත් එක්ක ගොඩනගා ගන්න බාහිර පරිසරය පිළිබඳව ඇති කරගන්න චින්තනය. ඒක තමයි කියන්නේ ලෞකිකත්වයේ තුලදී පවතින ශ්‍රේෂ්ඨතම මෛත්‍රියක් බවට පත් වෙනවා. එතකොට කෙනෙකුට ඒ තුල ගැළවීම ඇති වෙන්නේ නැහැ. නාට යොමු කරනවා කියලා කියන්නේ විද්‍යාත්මකව ලෝකයේ දේශ බලන්න පුරුදු වෙනවා. දැන් මේක අපි පෙන්වලා දුන්නු උදාහරණයකින් හරියට ඇත්තටම මගින් කරන්නේ අපි සිත එක්තෙන් කරගන්න උවමනා කරන පසුබිම සලසලා දෙනවා. ඒක හරියට පිහියක් මුවහක් තියනවා වගේ.
කියන්නේ ගොරෝසු වෙච්ච මොට වෙච්ච පිහියක් මේ මෝහත් තියෙනවා. සතියමකින් කරන්නේ සතිය කියලා කියන්නේ සිත මෝහත් කරනවා වගේ. එතකොට මෝහත් තත්වයටපත් වුණා කියලා කියන්නේ තියුණු මෝහතක් ගොඩ නැගුණා කියලා කියන්නේ හරියට සමාධිය වගේ. එතකොට සතියමකින් කරන්නේ පිහිය මෝහත් කිරීම. නැත්තම් මේ සිත එකග කිරීම. අර බාහිර පරිසරය තුලින් ගේන දේ යන්නේ කන්සන්ට්‍රේෂන් එකනේ. එතකොට කන්සන්ට්‍රේෂන් එක ඇති කරලා දුන්නට පස්සේ ඒක හරියට අර පිහියක තියුණු මෝහත වගේ. තියුණු මෝහත තියෙන කෙනා ඊළඟට මොකද කරන්නේ? ඒකෙන් කපන්න පටන් ගන්නවා. අන්න කපන්න පටන් ගැනීම හරියට විදර්ශනාව. එතකොට තියුණු මෝහතක් ගොඩනගා ගත යුතුයි. හරියට මේක කපන්න නැත්තම් අපි ඒක නියම විදියට කපන්න බැරුව යනවා. කියන්නේ කැළඹුණු මනසකට, තැම්පත් නොවුණු මනසකට මේ ලෝකයේ තිබෙන අර්ථය සොයන්න බෑ. මා මේ කාරණේ මෙසේ සඳහන් කරන්නට ප්‍රධානම හේතුව බොහෝ වෙලාවට බොහෝ දෙනා දැන් මේ ළඟදි ධර්මයේ මේ අහන්නට ඕන ඊළඟට ඒකෙන් තමයි ලෝකයේ දුකයි කියලා වටහා ගන්න පුළුවන්කම ඇති වෙන්නේ. ඔව්. වටහා ගත්තට ඒ වටහා ගැනීම ඇති කරගත්ත කෙනා තමයි අනිවාර්යයෙන්ම ධර්මයට යොමු වෙන්නේ. ඒ කියලා කිව්වේ යම් කිසි විදිහකින් Tamanට මොනවා හරි දුක්ඛිත ස්වභාවයක් ඇති වුණු කෙනා තමයි මේ පැත්තට යොමු වෙන්නේ. ඒ යොමු වුණු කෙනා එතනින් එහාට tempat භාවයට අරන් යන්න තියෙන්නේ තව තවත් බනහා ඉන්න එක නෙමෙයි. එයා මේ චංචල කම්පන ගතියෙන් ඈත් කරලා එකගතාවයකට සමාධිමත් කමකට රැගෙන යන්නට තියෙන එකම ක්‍රමවේදය තමයි අපි මේ සතර ඉරියව් වලට සිත තියලා සතිමත්ව වැඩ කටයුතු කරන එක. එතකොට සතිමත්ව වැඩ කටයුතු කරන කෙනාට වෙන්නේ බාහිර පරිසරයත් එක්ක තියෙන චංචල කම්පන ගතිය අවුම වෙන්න පටන් ගන්නවා. එයාගේ මේ සිත තියුණු වෙන්න පටන් ගන්නවා. සිත තියුණු වුණු කෙනාට හරිම ලේසි ලෝකේ යථාර්ථයේ සොයන විපස්සනාවට සිත තියන්න. ඒකයි අපි කළ යුතු වන්නේ. දැන් මේ සූත්‍රය තුලදීත් බුදුහාඳුරු පෙන්වලා දෙන්නේ ඒකයි ආනිජ්ජ කියලා කිව්වේ අපි සඳහන් කරන්නට යෙදුණා. කැළඹෙන්නේ නැති ස්වභාවය. සප්පාය කියලා කියන්නේ සැපේ. කියන්නේ කැළඹෙන්නේ නැති උපරිම සැපේ තත්වයට එනවා කියලා කියන්නේ මේ යථාර්ථය හරියටම ග්‍රහණය කරගන්නපු තැන නැත්නම් හරියටම තේරුම් ගත තැන ග්‍රහණය කරගත්ත කියලා කිව්වොත් ඒකත් වැරදියට වටහා ගන්න පුළුවන්. තෘෂ්ණාව පැත්තට යන්න පුළුවන් නිසා මායයට යටත් නොවි ලෝකයේ තිබෙන ඉහළම නිවහල් නිදහස්කම ඇති කරගන්නට තියෙන තැන තමයි මේ සූත්‍රය තුලදී පෙන්වලා දෙන්නේ. ඉතින් ඒකෙදී අපි පහල කාරණා සාකච්ඡා කරන්න පුළුවන්. දැනට මොනවා හරි ගැටලු තියෙනම් මේ අහන්න ඔබට ඉඩකඩ සලසලා දෙනවා. අපිට බොහොම මේ හොඳයි ප්‍රශ්න අහනවා නම් මොකද මේක සාකච්ඡාව දිගට අපිට පවත්වාගෙන යන්න ලේසි. මේ ප්‍රශ්නයක් අහපු ලියාගෙන ආවා. ඔව් ගිය දවසක් තුලදී මට මතකයි අපේ ප්‍රසාද් මහත්තයා සඳහන් කරා අර මේ මොකක්ද මේ රේණුකානි චන්දවල නායක හඳුනගේ පොත තුල සඳහන් වෙන කතාවත් එක්ක මේ සමාධිය මගින් සතිය මගින් සමාධියට කියලා සමාධිය මගින් විදර්ශනාවට යනවා කියන එක අපි සාකච්ඡා කරන අවස්ථාව තුලදී ඒකට අර හැමෝම මේ සමාධිය ඕනේ නැහැ කියලා කතා කරන්න හේතුව අර කාරණේ වෙන්නේ නැති කියන එක. ඒ කියන්නේ කිව්වේ මේ චන්ද්‍රයෝන නායක හඳුරේ කෘතිය තුල සඳහන් කළ තියෙන කාරණේ වෙන්නේ නැති කියන එකට. ඒකට ඇත්තටම මේ හේතුවන මේ එහෙම චන්ද්‍රයෝන නායකවරු ඒ විදිහට ඒ කෘතිය තුල සඳහන් කරන්නට හේතුවන කාරණයක් තියෙනවා. ඉතින් මට ඒ කෘතිය නැවත කියවන්නට බැරි වුණා. නමුත් ඒකට හේතුවන කාරණේ මම සොයාගත්තා. සූත්‍රයක් තිබෙනවා මේ යුගනන්ද කියලා සූත්‍රයක්. ඒ යුගනන්ද සූත්‍රය තුලදී මේ ආනන්ද හාමුදුරුවෝ පෙන්වලා දෙනවා ලෝකේ රහත්භාවය ප්‍රකාශ කරන උදවිය රහත්භාවය ප්‍රකාශ කරන ඒ කියන්නේ රහත්භාවය ලබා ගත්තා නම් ඒ ලබාගත්
උදවිය කොහොමද රහත් භාවය ලබා ගත්තේ කියලා කාරණා 4ක් ඒකෙන් එකක් විදිහට පෙන්වලා දෙනවා. ඒ කියන්නේ පළවෙනි එක දෙක බවට පත් වෙන පළවෙනි එක තමයි සමාධිය ඇති කරගෙන සමාධිය තුළින් විදර්ශනාවට ගිහිල්ලා මේ රහත් භාවය ඇති කර ගන්නවා කියලා. සමහරු ඉන්නවා කියලා විදර්ශනාව මගින් සමාධිය ඇති කරගෙන මෙන්න මේ දේ හොඳට තේරුම් ගන්න. විදර්ශනාව මගින් සමාධිය ඇති කරගෙන ආපහු මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා. එතකොට විදර්ශනාව එක සංකල්පයක් කරගෙන ඒකිනු සමාධියට යා යුතුමයි. මේ කැළඹුණුකම නැති කරලා මේ තියුණුකම අර පියේ මොහත තියුවා වගේ තියුණුකම ඇති කරගෙන තමයි හරියටම ප්‍රඥාව මතු කරගන්න තැන යා යුතු වන්නේ. ඒ නිසා කාටවත් මේ ගමන වරදින්නේ නැහැ. මා ඔබට යෝජනා කරන්න වෙන මුකුත් නෙමෙයි. අපි එක තැනක ඉඳගෙන එක ක්‍රමවේදයක් ආගත්තාම ජීවිතේ හරි ලේසි. ඒකට කරන්න තියෙන එකම දේ තමයි බුදුහාමුදුරුවෝ අපි මේ කාම සංකල්ප මේ චංචල කම්පන ගතිය මේ විදවැටීම් ගතිය ලෝකේ දුක්ඛිත භාවය තීරුම් අරගෙන යථාර්ථයේ තුල ජීවත් වෙන්නට පුළුවන් ක්‍රමවේදය සොයා ගන්න තියෙන හොඳම දේ තමයි සතර සතිපට්ඨානය. එතකොට සතර සතිපට්ඨානය තුල කාට හරි නියැලෙන්නට පුළුවන්. ඒක තමයි හොඳම දේ. අද උදේ ප්‍රශ්නයක් අහලා තිබුණා මට ඊමේල් එකකින් ප්‍රශ්නයක් දාලා තිබුණා මේ ඇත්තටම establishment මේ what are the four establishment of mindfulness කියලා කියන්නේ මේ establishment මොනවද මේ mindfulness කරගන්න තියෙන establishment ඒවා මේ හතර තමයි මේ කාට හරි කියන්න පුළුවන් මේ හතර මොකද්ද කියලා. ඒ හතර තමයි චිත්තානුපස්සන සහ ධම්මානුපස්සන. මෙන්න මේ හතර තමයි මේ ප්‍රශ්නයට උත්තරී බවට පත් වෙන්නේ. ඇතරම කායානුපස්සනාවයි වේදනානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි වඩන කෙනාට තමයි හරියටම මෛත්‍රී කරන්නට පුළුවන්කම පවතින්නේ. ලෝකේ කිසිදු අර්බුදයක් නැතුව මේ යථාර්ථය තරමක් හරි දුරට වැටහෙන්න පටන් ගන්න. ගැටීම නැති වෙන්න පටන් ගන්න. මේ සතර මධ්‍යස්ථ භාවයේ ලෝකයේ දෙස ඒකත් සංඥාවෙන් බලන්න පුළුවන්කම විදර්ශනා නුවණින් බලන්න පුළුවන්කම ඇති වෙන්නේ මේ සතර සතිපට්ඨානය වැඩුවොත්. ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. හොඳයි. එතකොට අපි මේ සූත්‍රයේ ඉතුරු ටික මේ සාකච්ඡා කරගෙන ගියොත් එම මහණෙනි එහි ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ සලකයි. මේ ආත්මී යත්තා වූ යම් කාම ගුණය වෙද්ද පරලොව යත්තා වූ යම් කාම ගුණය වෙද්ද මේ ආත්මී යත්තා වූ යම් කාම සංඥාව වෙද්ද පරලොව යත්තා වූ යම් කාම සංඥාවත් වෙද්ද මේ දෙකොටසම මායයට යටත් කරලද කැම වේ. එහෙම අනුශාසනා කරන බුදුහාමුදුරුවෝ ඊළඟට ඔවුහුද මේ ශාසනයේ හික්මෙන්නා වූ ආර්ය ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හටගනී. මම වනාහි විපුල වූ මහත්ගත වූ සිතින් කාම ගුණ ලෝකයේ මැඩපවත්නා සිතින් ධ්‍යාන අරමුණු අධිෂ්ඨාන කොට වාසය කරන්නේ නම් ඊතා යේක. දැන් බලන්න මේ බුද්ධ වචනේ මොකද්ද කියලා. වෙන මොකුත් නෙමෙයි අපි මහා විශාලක ලෝකයේ තුල
අපි කරන දේවල් තමයි ලෝකය අපි මේ ධර්මයේ තුලින් ඈත් වෙන ප්‍රධානම හේතුව පුද්ගලයා පිනට විතරක් නැඹුරු කිරීම. ඉතින් සැබෑම පින්කම කරන්න පුළුවන්කම පවතින මෙතන. අපි බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නට සැබෑම වන්දනාව පවතින මෙතන. අපි ගොඩක් වෙලාවට කරන්නේ බොහෝ වෙලාවට කුමක්දෝ තැනක නැවතත් මේ කාම සංකල්ප කාම සංඥා ගොඩනගන්න ඕන ටික තමයි ආගමේ නාමයෙන් ධර්මයේ නාමයෙන් කරන්නේ. එක්කෝ දිව්‍ය මනුස්ස සැප සම්පත් බලාපොරොත්තුෙන් කරන ටිකක් නැත්තම් මේ ලෝක වශයෙන් තිබෙන බලපෑම් ඉවත් කරගන්න තමන්ට තිබෙන මොනවා හරි බලපෑම් තිබෙනවා නම් ඒ බලපෑම් ඉවත් කරගන්න ටිකක් ආදී වශයෙන් මමම ගොඩ නගා ගන්න මමම ඉස්මතු වෙන්න උමනා කරන දේවල්මයි අපි ආගමේ නාමයෙන්ුත් කරන්නේ. හැබැයි බුද්ධ වචනේ බවට පත් වෙන්නේ මේ මනුෂ්‍ය ලෝකයටත් දිව්‍ය ලෝකයටත් ඇත්තටම යා යුතු දේවල් නොකරගෙන එතනින් එහාට අවශ්‍ය කරන දේවල් කටයුතු සංවිධානය කරගන්නට කියන එක. ඒකට යන මාර්ගයට මේ පිනල දෙන්නේ කාම ගුණ ලෝකයේ මැඩපවත්නා සිතින් ධාන අරමුණු කොට අරමුණු අධිෂ්ඨානය කර වාසය කරන්නේ නම් ඊතා ඒක තමයි මාර්ගය. මම විපුල වූ මහත් ගත වූ සිතින් කාම ගුණ ලෝකයේ මැඩපවත්තා සිතින් ධාන අරමුණු අධිෂ්ඨානය කොට වාසය කරන්නා වූ මාගේ යම් සිතේ හටගන්නා වූ පවිටි වූ අකුසල් අවිද්‍යාවෝද ව්‍යාපාද යෝද සාරම්භ යෝද වෙද්ද ඔහු නොවන්නා. දැන් බලන්න ධාන අධිෂ්ඨාන අරමුණු කරගෙන වාසය කරනකොට පවිටු අකුසල් තිබෙනවා නම් අවිද්‍යාව කියලා කියන්නේ එතකොට යම් කිසි විදිහකින් අපි දැඩිව ලෝභකම් ඇති කරගන්නවා නම් ඊට පස්සේ ව්‍යාපාදයෝ තිබෙනවා නම් ඒ මේ තරහ මේ ගති තිබෙනවා නම් මේ ක්‍රෝධ ගති තිබෙනවා නම් සාරම්භ අනුන් අභිභවා යන්න උමනා කරන ගති තිබෙනවා නම් මේ සේරම ඔවුහු නොවන්නාහයි. ඔවුන්ගේ දුරු කිරීමෙන් මාගේ සිත කාමාවචර නොවූ අප්‍රමාණ වූ මොනවට වඩනා ලද්දා වූ සිතක් වන්නේ යයි සිතන්නේ. එතකොට කාමාවචර නෑ මේ විදිහට කරන කෙනාගේ කාමාවචර වෙන්නේ නෑ. එහෙම සිතක් බවට පත් වෙන්නේ නෑ. වන්නේ යයි සිතන්නේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරනවා. කාමාවචරයි කියලා කියන්නේ මොනවද? කාමාවචරයි කියලා කියන්නේ යම් කිසි කෙනෙක් මනුෂ්‍ය ලෝක සම්පත්, දිව්‍ය ලෝක සම්පත් නැත්තම් අපායගාමීත්වය. මේව තමයි කාමාවචර. ඉතින් එහාට රූපාවචර බවට පත් වෙන්නේ රූපාවචර සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක. අන්න කාමාවචර தත්ත්වය බැහැර වෙලා යම් කිසි කෙනෙක් රූපාවචර தත්ත්වයට පත් වෙන්න මේ ධාන මට්ටම් ගොඩනගා ගත යුතුයි. රූපාවචර தත්ත්වයට එන කෙනත් එහිදීත් කරන්නට ඕන මේ විදර්ශනාව තියුණු කරගෙන නැත්නම් සමාධිය තියුණු කරගෙන ඒ තියුණු මෝහත මගින් ලෝකේ යථාර්ථවාදීත්වයේ තව තවත් විමසීමට ලක් කරලා මේක පුහුණු කිරීම මගින් තමන් අර කියන ප්‍රථම ධානයේට ආදී ධාන සම්පත් වලට පැමුණාට පස්සේ එහි තියෙන සුවය විඳගෙන එහි තියෙන සංකල්ප ජීවත් වෙන්නේ නැතුව ඒවත් අත්හරින්න පුරුදු කර ගැනීම තුළ තමයි මේ ගමන වළක්වන්නට පුළුවන් මඟ සැලසෙන්නේ. බලන්න මේ කතන්දරේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ අවසාන වෙනකොට අපිට හොඳට පැහැදිලි කරගෙන දෙනවා. ඔවුන්ගේ දුරු කිරීමෙන් මාගේ සිත කාමාවචර වූ අප්‍රමාණ වූ මොනවට වඩන්නා වූ ලද්දා වූ සිතක් වන්නේ යයි සිතන්නේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත රහත් බවට හේතු විදර්ශනාවෙහි හෝ දානයට හේතු උපචාර සමාධියෙහි. අන්න බලන්න ධානයට හේතු උපචාර සමාධිය. උපචාර සමාධිය කියලා කියන්නේ මේ
අර්පණා සමාධියට කලින් තියෙන සමාධිය. ඒ කියන්නේ ධානය කියලා කියන්නේ අර්පණා සමාධිය. ඒ කියලා කියන්නේ සමාධිය ළඟම අර්පණා කියලා කියන්නේ සමාධිය ළඟම තියෙන දේ. ඒ එකම තියෙන දේ. උපචාර කියලා කියන්නේ ළඟට ඇවිල්ලා. ඒ කියලා කියන්නේ ඥාවෙන් ධානය ලබාගත් කෙනාට ඇත්තටම බ්‍රහ්ම ලෝකික උත්පත්ති ලැබෙන්නේ ඒක කුසල චිත්තයක් නැත්නම් ඒක කුසල චෛතසිකයන් මගින් මෙහෙවන තත්වයක් බවට පත් වෙනවා. එයාලට සසර අපායගාමීත්වයේ කියලා ඊළඟ භවයේ අපායගාමීත්වයට පත්වීමක් සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගත යුත්තේ නැහැ. අපි අපායට යයි කියලා පින්කම් කර දාන දිදී නැත්නම් මහා විශාල පින්කම් කර හිටියා කියලා කිසිදු අර්ථාන්විත භාවයක් නෑ. එහි අර්ථයක් තියෙනව නැති නැහැ. මම මේ කියන දේ වරදවා වටහා ගන්න එපා. ඒ තුල ජීවත් වුණා කියලා මේ ගමන වළක්ව ගන්නට මේ දුකින් අත් මිදෙන්නට සිත කම්පා නොවි සනසුන් සාගතෝ නිදහසේ මේ බර කර තියාගෙන යන්නේ නැතුව අපිට බොහොම නිදහසේ ජීවත් වෙන්නේ. ලෝකේම ක්‍රමවේදයක් හදලා දීලා තියෙනවා. අපි මේ ක්‍රමවේදේ කරේ තියාගෙන ඔහෙ දුවනවා. උත්පත්තියේ පටන් දරුවා මරණය දක්වාම මොකක්ද ක්‍රමවේදයක හිර කරලා තියෙන්නේ. ඒ මනස පුරුදු කරවන්නේ මුලින් ඉඳන් උගන්වනවා පෙර පාසල් යවනවා ඊළඟට අවශ්‍ය කරන දේවල් කරලා ඉස්කෝලේට යවනවා ඉස්කෝලෙන් පස්සේ විශ්වවිද්‍යාලයට යවනවා ඊළඟට රැකියාවට යවනවා රැකියාවෙන් පස්සේ ඒකේ තුෂස්භාවයන් උදා කරගෙන තව දේවල් කරනවා එතනින් එහාට රැකියා ජීවිතෙත් එක්ක ඔහෙවත් මේ අපිට තියෙන මුදල් වලින් අපිට තිබෙන දක්ෂතාවයෙන් මේ දේ කරනවා කියලා කිව්ව රැකියාවක් කරනවා නම් ඒ දේ මත මේ අපි නේද මේ දේ කරගන්න කියලා හිතලා බලන්න යම් කිසි කෙනෙකුට නිදහස කියලා කියනවා නම් තමන්ට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් කියලා හිතෙනවා නම් හෙට ඉඳන් මාසයක් දෙකක් රැකියාවට නොගොස් නිදහසේ ඉන්න පුළුවන්කම තියෙනවා. එහෙම දෙයක් නෑ අපි සිස්ටම් එකකට දාලා තියෙන්නේ. ඒ සිස්ටම් එක තුල අපි දිව්වේ නැත්තම් අපි මේ බර කර තියාගෙන ගියේ නැත්තම් අපිට පැවැත්මක් නැතු වෙලා යනවා. එතකොට ලෝකේ නිදහස්කම තියෙන්නේ කොතනද? සැහැල්ලුව තියෙන්නේ කොතනද? සැනසුම තියෙන්නේ කොතනද? ඇත්තටම ස්වාධීනකම තියෙන්නේ කොතනද? තමන් සමාධි මට්ටමකට පැමිණලා නිදහසේ නිවහල්ල වෙසෙන තැනක් බවට පත් කර ගැනීම. ඉතින් අනිත් හැමදේම ආපසට හැරිලා බැලුවාම අපි දුවලා තියෙනවා වෙහසක් තියෙනවා. එතන දුකක් තියෙනවා. එතකොට මේ දුක නැතුව නිදහසේ සතුටින් අපි පංචස්කන්ධ ප්‍රමාණය වැඩි කරගන්නේ නැතුව අපිට වැඩ කටයුතු කරගන්න පුළුවන්. පංචස්කන්ධ ප්‍රමාණය වැඩි කරගන්නවා කියලා කිව්වේ තනි පංචස්කන්ධයක් එක්ක උපදින අපි පංචස්කන්ධ ගොඩාක්කට එකතු වීම ඇති කරගන්නවා. ඒ මත අපි නැට වෙනවා. ඒ නැට වෙන ස්වභාවය නැති කරගෙන ජීවත් වෙන්න පුළුවන්කම පවතින්නේ. ඒකට මාර්ගය හදා ගන්න පුළුවන්කම පවතින්නේ මෙන්න මෙතනයි. ඉතින් ඒකට නැවතත් ලෝකයට වැටෙන දේවල් මේ ලැබුණු මිනිසා භවය තුළදී කරගන්නේ නැතුව පුළුවන් තරම් දුරට මේ ක්‍රමවේදය තුල වැඩ කටයුතු කරන්නට යම් කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් එයත්න්ගේ අධිෂ්ඨානීය විය යුත්තේ නියත වශයෙන්ම සතර සතිපට්ඨානය සංවර්ධනය කිරීම. මහණෙනි නැවතද අනිකක් කියමි ආර්ය ශ්‍රාවකතමේ මෙසේ කල්පනා කරයි. මේ ආත්මයේ යම් කාමියොත් වෙද්ද පරලොවේ යම් කාමියොත් වෙද්ද මේ ආත්මයේ යම් කාම සංඥාවොත් වේද පරලොවේ යම් කාම සංඥාවොත් වේද සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා පවත්නා උපාදාය රූපයයි යම් කිසි රූපයක් වේද මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත ආකාස සංචඤ්ඤායතන තත්වයට පැමිණියා. අන්න බලන්න දැන් අර අතින්ට ආපු කෙනා සමාධි මට්ටමට ආපු කෙනා මේ හොඳට සමාධි ස්ථාවර කරගත්ත කෙනාට මේ විදර්ශනාවට ප්‍රවිෂ්ඨ වෙන හැටි මේ කියලා දෙන්නේ. මොකක්ද කරන්න කියලා කියන්නේ සතර මහා භූත ගැන ලෝකයේ තිබෙන මේ කාම ගුණයන් ගැන අපි කාම ගුණයන් කියලා කිව්වේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශනේ මේ කාම ගුණයන් ගැන මෙනෙහි කිරීම ආරම්භ කරන්නට ඕන සතර මහා භූතයන්ගෙන් මේ ගොඩනැගිලා තියෙන කියන එක කම අභ්‍යන්තරයේ තුලින්ම බොහොම තැම්පත් වෙලා එක්තැන් ඉන්න ගමන් ඒ සියල්ලම මේ විදිහට ගොඩනැගිලා
නැගිලා තියෙන්නේ කියන ඇනලයිස් එක හරියට කරන්න පුළුවන්කම ඇති වෙනවා. එයාට ඇත්තටම ආකාශ සානංචායතනය කියලා කිව්වේ මේ අවකාශය අනන්තයි කියලා Taman ධාන මට්ටම තව ඉහළ යන්න පටන් ගන්නවා. මේ සමස්තයම මේ අනන්ත අවකාශයත් එක්ක මේ අවකාශයේ මේ හිස් බව සමස්තයේ මේ දැනින්න පටන් ගන්නවා. එයාගේ මනස එක තැනක තියෙනවා, එක තැනකට ගොනු වෙලා එයා මේ කයින් බැහැර වෙලා කායික දැනීම නැතුව කයයි මේ හැමදේම එකක් අවකාශයක්, හිස් අවකාශයක් කියලා දැනෙන්න පටන් ගන්නවා. ඒ සෝයත් අත්හැරගෙන යනකොට තමයි ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්කම ඇති වෙන්නේ. එතකොට මේ අනන්ත අවකාශය පිළිබඳව මේ සියල්ලම කොච්චර සහැල්ලු භාවයක්ද කියලා හිතලා බලන්නකො. අපිට එක එක දේවල් මේ සුනිල් මේ දීපාල් මේ ආදී වශයෙන් අපි නම් ගම් ගොත් නැතුව මේ පුටුව මේ අරක මේක නැතුව මේ සියල්ලම එක අවකාශයක් හිස් බවක් කියලා දැනෙන තත්වයට නිදහස්කමකට එනවා කියලා කියන්නේ මොන තරම් සුන්දරකමක්ද, මොන තරම් නිදහසක්ද. මේ නිදහස අත්විඳිය යුතුමයි. අත්විඳින්න උපකාරිත ධර්මයන් ප්‍රගුණ කළ යුතුමයි. ඒ දේ අත්විඳන් ලැබුණු මේ ඔබට ශ්‍රේෂ්ඨ මිනිසත් භාවයක් ලැබිලා තිබෙන්නේ. ඔබට හැමෝටම ලැබෙන්නේ නැති ලෝකෙ කොච්චර මිනිස්සු විවිධ ප්‍රදේශවල දුක්ඛිත භාවයන් වලටපත් වෙනවද? හිතලා බලන්න මේ ලෝකේ ගත්තහම ඔබ මොනතරම් වාසනාවන්තයිද? ඔබ මොනතරම් කුසලවන්තයිද? ඔබ මොනතරම් පුණ්‍යවන්තයිද? ඔබට ඇත්තටම අඩුපාඩු අවමයි. ලෝකේ හැබැයි මිනිස්සු කන්න නැතුව මැටි කන ලෝකයක් මේක. කිරිමැටි එක්ක මේ එක්ක සම්පත් සහිතව ලැබුණු අවස්ථාව මේ ඉඩ ප්‍රස්තාව මගහරව ගන්නේ නැත්නම් පුළුවන් තරම් දුරට මෙහි ඵල ප්‍රයෝජන ගැනීම බුද්ධිමතාගේ ප්‍රඥාවන්තයාගේ කටයුත්තක් විය යුතුමයි. ඒ නිසා මේ බාහිර කාම ගුණයන් වලට ගුණයන් නිසා අපි අභ්‍යන්තරය පාලනය කරන්න දෙන්න එපා. අභ්‍යන්තරය පාලනය කර ගැනීම බාහිර කාම ගුණයන්ට දුන්නොත් එක අපි පරාදයි. අභ්‍යන්තරය පාලනය කර ගැනීම ස්වච්ඡන්දතාවය කතා කරේ බුදුහාමුදුරුවෝ ඒකයි. පුද්ගලයා සතුමයි මේ වගකීම. පුද්ගලයාමයි කළ යුත්තේ. පුද්ගලයා ප්‍රකම්පණය වෙනවා නම් බාහිර නිසා ඒක දුර්වලතාවය පුද්ගලයා සතුයි. පුද්ගලයා විසින්මයි ඒ ප්‍රකම්පණය නැත්තම් කැළඹීම ඇති කරගන්න. ඒකට බාහිරට අපි ඉඩ දෙන්නේ නැතුව මේ ගමන සලස ගන්නට වැඩ කටයුතු කර ගැනීම ප්‍රඥාවන්තයාගේ ඥානවන්තයාගේ වැඩ කටයුත්තක් බවට පත් වෙනවා. එතකොට ඒ විදිහට කරගන්න. ඊටඟට අපි බලමු ඊළඟ කාරණේ. මහණෙනි මේ දෙවෙනි වූ කෙලෙසුන්ගෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට හිත වූ ප්‍රතිපදාවයි ලැබේ. මහණෙනි නැවතද අනිකක් කියමි. ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ සලකයි. මෙල වූ යම් කාමියොත් වෙද්ද පරල වූ යම් කාමියොත් වෙද්ද යම් ඒ ටිකමයි අර ටිකමයි කියන්නේ. ඊට පස්සේ අපි ඒකේ තව පහළට ගිහිල්ලා බලමු. මෙන්න බලන්න. යම් පරල වූ රූප සංඥාවත් වෙද්ද මේ දෙකොටස අනිත්‍යය. යමක් නිට්ටයද එයට එය සතුටු වන්නට නුසුදුසුය. මමය මාගේයයි කීමට නුසුදුසුය. තෘෂ්ණාවෙන් ඇතුළත් කර ගැනීමට නුසුදුසුයයි මෙසේ පිළිපන්නා වූ එය බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත විඤ්ඤාණංචායතනයට හේතු වෙහි පහදී. දැන් බලන්න මේ භාවනාවක නියැලෙන කෙනාට මාර්ගයයි මේ සලසල දෙන්නේ, කටයුත්තයි සලසල දෙන්නේ. හොඳට තේරුම් ගන්න. යම් කෙනෙක් මේ සමාධි මට්ටම් ඇති කරගෙන ප්‍රඥා ඉන්ද්‍රිය නැත්තම් මේ සංසාර ගමන නිම කරන තත්වයට වැඩ කටයුතු කරගෙන මේක ලේසි දෙයක් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න.
මේ සුතමේ ඥානය සංවර්ධනය කරලා තියාගෙන මේ වැඩ කටයුතු වල නියැලෙන්නේ. එතකොට ඔබට මහා වටිනාකමක් දැනෙවි මේ වගේ. ඔබ එතකොට අර කියන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර පදාර්ථයන් ලෝකයේ දිස බලලා ඊළඟට බලන්න කියලා කියනවා. මමය මාගේ නොවන තත්වයෙන් ලෝකයේ දෙස බලන්න කියලා කියනවා. මේක ඇතරම ආකාශය අනන්තයි කියලා දකින ගමන් ඒකත් මමය මාගේ නොවේ කියන ඒ ලැබෙන සුවයත් මමය මාගේ නොවේ කියන තත්වයෙන් ඉඳගෙන සමස්තයම එතකොට Tamanට මිතික් දවස් අල්ලගෙන හිටපු බාහිරේ තිබුණු දේවල් මගේ නෙමෙයි නේද කියන එක වැටහීම ධර්මඥානයේ පින්නේ පටන් ගන්නවා. ඒ තුල නෙමෙයි නේද සෝයේ තියෙන්නේ වෙනමම ආධ්‍යාත්මික වෙනව නේද කියන එක Tamanට නිදහසේ තේරෙන්න පටන් ගන්නවා. ඒ සියල්ලම ඔබ කෙමෙන් කරන්නේ අර බාහිර නිසා කැළඹුණු දේවල් අත්හැරිලා හිස් අවකාශය තුල එක සිත දිහා පමණක් බලාගෙන ඉන්න ඔබ ඊළඟට අර සියල්ල අත්හැරිලා තියෙන අවස්ථාව තුලදී ඔබ සිත තුළ මෙනෙහි කිරීමට ලක් කරන්නේ යම් කිසි විදිහකින් තිබෙනවා නම් තියෙන සංඥාව පවත්වගත් තිබෙන ආකාස සංචායතන කියන මෙන්න මේ ආකාශය අනන්තයි කියන මේ සංඥාව ඒකත් මමයේ මාගේ නොවේය කියන මේ සතුටට ගෙන දෙන මේ කාරණේ මමයේ මාගේ නොවේය කියන අදහසෙන් ඒකත් අත්හැරියට පස්සේ ඊළඟට ඉන්න පටන් ගන්න විඥායතනය. එතකොට විඥානං ඡායතනය ඇති කරගන්න කෙනාට ඊළඟට අන්න බුදුහාමර පෙන්නලා දෙන මහණෙනි නැවත අනිකක්ද කියමි. ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ කල්පනා කරයි. මෙලොව යම් කාමයක් වෙද පරලොව යම් කාමයක් වෙද්ද මේ අර ටිකම පැහැදිලි කරලා උන්වහන්සේ පෙන්නලා දෙනවා. යම් මේ තොර විඥානං ඡායතන තත්වයට මේ එනවා කියලා අපි කිව්වේ විඥානයේ අනන්තයි කියන තත්වයෙන් හිතන්න පටන් ගන්නවා. කියන්නේ විඥානය කියලා කියන්නේ මේ දැනීමම කියන තත්වයට ඔබ ඒ වගේ තත්ත්වයක් දැම්ම මේ පත් කරගත යුතුයි කියන මට නෙමෙයි මුලින් වැඩ කටයුතු කරගෙන යනකොට තමන්ට මා මේ කියන දේවල් කොතෙක් දුරට ගැලපෙනවද කියන එක සම්බන්ධයෙන් තේරෙන්න පටන් ගනීවි. පැටහීම ඇති වෙන්න ඔබට මේ දැනීම ඇති වෙන්න පුළුවන් මේ ක්‍රමවේදය තුල ගමන් කරනකොට ධර්ම කාරණා එකින් එක ගැලපිලා තමන්ට වැටෙන්න පටන් ගන්නේ කොතරම්නම් ප්‍රණීත කමක් මෙහි තුල තිබෙනවද කියන එක. එතකොට විඥානච්ඡායතනේ විඥානේ අනන්තයි කියලා මේ දැනීම අනන්තයි කියලා හිතාගෙන ඉන්න කෙනාට තිරුණවි නිරුද්ධ වෙද්ද යම් ඒ ආකින්චඤ්ඤායතන සමාධියක් වෙද්ද ඒ සාන්තේ ප්‍රණීතයයි මෙසේ පිළිපන්නා වූ බහුලකට වාසය කරන්නා වූ ඔහුගේ සිත ආකින්චඤ්ඤායතන සමාධිය හේතුවේ පහදී. එතකොට මේ දැන් ඊළඟට එන්නේ විඥානය අනන්තයි කියලා හිතන කෙනාට විඥානය අනන්තයි කියලා හිතන කෙනා විඥානයත් අනන්ත නෑ කියලා හිතන්න පටන් ගන්නවා. එතකොට අන්න එතෙන්දි වෙන්නේ විඥානය අනන්ත නෑ කියලා විඥානය මේ දැනීමත් අනන්ත නෑ කියලා දැනෙන්න පටන් ගන්න තැන එතෙන්ට එන සමාධිය ආකින්චඤ්ඤායතන. ඒක තමයි ඒ සමාධිය. ඒ තත්ත්වෙන් ඉන්න කෙනත් එහෙම නෑ කියලා හිතන්න පටන් ගන්නවා. ඒකත් මමයි මගේ නෙවෙයි කියලා ගොඩනගා ගැනීම ඇති කර ගන්නවා. එසේ සිතන කෙනා ඊළඟට මෙන්න මේ තත්ත්වයටපත් වෙනවා. මොකක්ද උන්වහන්සේ පෙන්වලා දෙන්නේ? ඒ බහුල කොට වාසය කරන්නා වූ මේ කියන අවස්ථාවෙන් පස්සේ එන සමාධි තමයි ආර්ය සමාධි බවට පත් වෙන්නේ. මේ සේරම ලෞකික සමාධි ඒ කියන්නේ ලෝකයට ආදී එතනින් එහාට එන ආර්ය සමාධි
කාට හරි කියන්න පුළුවන් ද ආර්ය සමාධි මොනවද කියලා? නිමිත්ත සමාධිය, ශුන්්‍යත සමාධිය එකක්, අනිත් එක අනිමිත්ත සමාධිය, අනිත් එක තමයි අපනිහිත සමාධිය. එතකොට ශුන්්‍යතයි කියලා කියන්නේ දන්නව ශූන්‍යයි කියන අදහස. ඒ කියන්නේ කිසි දෙයක් නැහැ කියන තැනට නේව සංඥා නා සංඥායතන කියන තැන සංඥාව තියෙනවා ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන තැනනේ තියෙන්නේ. එතකොට මෙතනින් එහාට එන දේ තමයි ශූන්‍යයි. එතෙන්දී ඇත්තටම නිරෝධය සම්පූර්ණයෙන්ම කරන තැනට එනවා. ශුන්්‍යත සමාධියට නිරුද්ධ තත්වයටපත් කරනවා. ඇතුලේ ගොඩනැගීමක් නැහැ. ඊළඟට අපනිහිත කියලා කියන්නේ අපනිහිතයි කියලා කියන්නේ පනිහිතයි කියලා කියන්නේ රාගය ඇලීම. මේ කියන්නේ තෘෂ්ණා සහගත භාවය. අපනිහිතයි කියලා කියන්නේ රාගික භාවයක් නෑ තෘෂ්ණා සහගත. ඔබට තේරුම් ගන්න මම මේ සඳහන් කරන්නේ වෙන මුකුත් නෙමෙයි මේ ගොඩනගාගෙන යන ස්ථාවර භාවය මූලික ධාන මට්ටමකට ප්‍රවිෂ්ඨ වෙන්න උමනා කරන පසුබිම හදාගන්න. මා ඔබට මේ පුනා මේ කාරණය මග විවර කරමින් පෙන්වලා දෙන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි. අපි බෑ නැහැ කිය ඉන්නේ නැතුව මේ tempatකම එක දිගට ප්‍රවර්ධනය කරගෙන දිගට අරගෙන ශුන්්‍යත සමාධියයි අනිමිත්ත සමාධියයි අපනීත සමාධියයි ඒව බොහෝ දුර වෙන්න පුළුවන්. ඒව ළඟ නෙමෙයි වෙන්න පුළුවන්. කෙනෙක් හිතන්න පුළුවන් මේ කතා කරගෙන ඉන්න මේ විවුල් භාවය නැති කරගෙන මේ ඔබට මේ පැහැදිලි කරලා දෙන්න හරිම නිර්වෝල් ක්‍රමවේදයක්. මේ නිර්වෝල් ක්‍රමවේදය කියලා කියන්නේ ඔබ වෙන මොකුත් නෙමෙයි. අපි අර භාවනාවක් කරනවා කියලා එක දේවල් කර ඉන්නේ නැතුව පුළුවන් තරම් දුරට හැමෝටම ගැලපෙන දේ කියලා නැත්තම් තමයි ඇවිදීම කරනවා නම් අපි ප්‍රතිචාර දක්වන්නේ. ඔබ ප්‍රශ්නයක් එනකම් මේ දේ කරන්න බලාගෙන ඉන්න එපා. ඔබ මේ දේ කරන පවතිනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් මේකම තමයි ලෝකේ මෛත්‍රිය. මේ බලාගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් මනස හැදෙන්නේ මෙතෙන්දී. අරම සිටිවිලි එක්ක සංඥා එක්ක කම්පණය වුණු අපි වෙනද කරන්නේ වෙන දෙයක් හිත කනවා. ලියනවා වෙන දෙයක් හිතෙයිද මොනවා හරි පොතක් කියවනවා වෙන දෙයක් හිතෙයිද එක්ක දත් මදිනවා වෙන දෙයක් හිත ටොයිලට් එකට යනවා වෙන දෙයක් හිත ඉතින් ඒ අතහැරිලා අපි කරන දේත් එක ජීවත් වෙන්න පටන් ගන්නවා. එතකොට අර වෙන දේවල් හිතන එක වෙන සංකල්ප ගොඩනගන එක නැති වෙලා මනස කැළඹුණු වියවුල්කම නැති වෙලා මනස අපිට මේ පවතින ස්වාභාවිකත්වය මේ නේචර් එක තේරුම් ගන්න තියෙන හොඳම දේ තමයි මේ සතර සතිපට්ඨානයට සිත විදියට හිතන අය මේ මනසුම කොතෙක්ද කියන එක පිළිබඳව වැටහෙන්න පටන් ගනීවි. ඒවා ටික ටික බැහැර වෙන්න පටන් ගන්නවා. ඔබ මේ tempatකම ප්‍රගුණ කරනවා නම් මම ඔබට ඒ දේ සම්බන්ධයෙන් අත්දැකීමෙන්මයි කියන්නේ. චිත්ත අභ්‍යන්තරය තුළ තමට ගෝසාකාරීත්වය වගේ එන්න පුළුවන්. ඒක සාමාන්‍ය සිතන්න ගියොත් නැවත එතකොට භාවනා අරමුණින් මිදෙනවා. තමන් හැම වෙලාවෙදිම ගත එනවනම් අතීත සංඥාවක් සිහි කැඳ වෙනවනම් බලමින් වාසය කරන්න චිත්තානුපස්සනාව. ඊළඟට ධම්මානුපස්සනාව. තමන්ට මේ මනස මගින්ම අභ්‍යන්තරයේ මගින්ම කරගන්න අවබෝධය තරමක් හරි පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඊළඟ සර්ණයි තෙරුවන් සරණයි දයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ඔබතුමියටත්